අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී යුරේසියානු සරසවියේ කතිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි. දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසෝ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මඟ සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණී ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධා භෝගා හතහච්චා විතින්නා ආපදාසුමේ උද්ධතෝ දක්ඛිනාදින්නා අතෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සංයතා බ්‍රහ්මචාරයෝති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, සෝදානම් වෙන්නේ VFM ගුවන්විදුලිය ඔස්සේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉරිදා දවසේ විකාශනය කරනු ලබන
සද්ධර්ම දේශනාව වසර කිහිපයක් පුරාවට සිදු කරන්නට යෙදුණු මේ සද්ධර්ම දේශනාව මේ වර්ෂය තුලත් අපි සිදු කරන්නට ආරම්භ කරන්නයි අද දවසේ සූදානම් වෙන්නේ. 2024 වර්ෂයේ එළඹුණු පළවෙනි ඉරිදා දවස තමයි අද දවස. ඒ වෙනුවෙන් ඔබට 2024 වර්ෂයේ ජීවිත ආලෝකමත් කරගන්න උවමනා කරන කාරණාවන් කිහිපයක් මේ දේශනාව තුලදී මතු කරලා පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, 2024 වර්ෂයේ ලබනකොටම ඔබට අහන්න ලැබිච්ච එක වචනයක් තමයි බදු කියලා කියන්නේ. එහෙම නැත්නම් වැට් කියලා කියනවා. වැට්, බදු මේවා ගැන තමයි මේ වර්ෂයේ ආරම්භයේම අපි කතා බහට ලක්ුණු. ඒ නිසා මේ පිළිබඳවත් අපි මේ දේශනාව තුලදී මතු කරන්න උත්සාහ කරනවා. එතකොට ඔබ හිතාවි වැට්බදු ගැනද අද දේශනාවේ මාතෘකාව කියලා. නෑ. එයම නොවුනත් පුද්ගලයෙක් වශයෙන් අපි අපේ යුතුයකම් පිළිබඳව කල්පනා කළ යුතුව පවතිනවා. ඒ අතර එන එක කාරණාවක් තමයි බදු ගෙවීම කියලා කියන්නේ. ඒ කාරණාවට අවස්ථාවක් ලබා ගැනීම පිණිසත් මේ දේශනාව තුලදී බලාපොරොත්තු වෙනවා. අද දේශනාව තුලදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතයේ ඔබ උපයා ගන්න භෝග සම්පත්තිය, එහෙම නැත්නම් ධන සම්පත්තිය කෙසේ පරිහරණය කළ යුතුයිද කියන කාරණාව කියවෙන දේශනාවක් තමයි මාතෘකාව විදිහට අද දවසේ ඉදිරිපත් කරන්නට යෙදුණු. මේ දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංච භෝග ආදිය සූත්‍ර දේශනාව තමයි අද මාතෘකාව කළේ. භෝගයන්ගෙන් ගත යුතු ප්‍රයෝජන පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරනවා. අපි භෝග සම්පත් උපයා ගැනීම පිණිස ධර්මානුකූලව උපදෙස් ලබා දුන්න ධර්ම කාරණාවන් එකතු කරමින් ඒ උපයාගත් ධනය නැත්නම් භෝග සම්පත්තිය කෙසේ ඔබ ප්‍රයෝජනයට ගත යුතුයිද කියන කාරණාවත් දැනගත යුතුම කාරණාවක්. අද දේශනාව තුළින් අපි ඔබට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ අන්නේ කාරණාව. ඔබ ධනය උපයා ගත යුත්තේ කොහොමද කියන එක අපි මීට කලින් මතු කරලා තියෙනවා, පෙන්වා දීලා තියෙනවා.
නමුත් මේ වෙලාවෙත් අපි සිහිපත් කරගනිමු ධනය උපයාගත යුත්තේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ අපිට ධනය උපයා ගන්න කියලා කියන්නේ ධාර්මික ආකාරයට. ධාර්මික ආකාරයෙන් ධනය උපයන ක්‍රමයන් බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙනවා. ඒ තුල නොකල යුතු වෙළඳාම් බුදුහාමුදුරු පෙන්නනවා. ඒ නොකල යුතු වෙළඳාම් වලින් ඈත් වෙලා වහල් වෙළඳාම, ආයුධ වෙළඳාම, විස වර්ග වෙළඳාම, මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම කියන මේ බැහැර කළ යුතු ජීවන උපායන් තුලින් බැහැර වෙලා දස අකුසලයෙන් වෙන් වෙලා ඒ වගේම තලාකූට, කංසකූට, මානකූට කියන හොර ක්‍රමයන් තුලින් වැරදි ක්‍රමයන් තුලින් වෙළඳාම් කිරීම වලින් බැහැර වෙලා තලාකූට කියලා කිව්වේ හොර තරාදි වලින් කිරනවා. කංසකූට කියලා කිව්වේ හොර මැනීම් කිරීම. ඔබ මයින් ආකාර තියෙනවා ඒවා හොරට මයින්නවා. ඒ තුල තියෙන අඩිගාන නැහැ. සමහර වෙලාවට ඔබ වෙළඳපළට ගිහිල්ලා බටයක් මිලදී ගන්නවා. එස්ලෝම් බටයක්. එස්ලෝම් බටයක් මිලදී ගත්තාම ඒකට අදාළ වෙන උසක් තියෙනවා. හැබැයි ඒ උස නැත්තම් ඒ වෙළඳපළෙන් ඔබට වංචාවක් කරලා තියෙනවා. කංසකූට වංචාව, හොර මැනීම. මානකූට හොර මිනුම්. කිලෝ එකක් තියෙනවා කියලා සටහන් කරලා තිබ්බට ඒ වගේ කිලෝ එකක් නැහැ. බර මයින්නවා අපි. ඒ බරට සරිලන මුදලක් තමයි ඔබ ගෙවන්නේ. ඒ ගෙවන මුදලට සරිලන බර නැත්තම් ඒක වංචාවක්. ඒ ආකාරයෙන්ුත් දුරු වෙන්නට ඕන. මේ හැම ආකාරයෙන්ම දුරු වෙලා යහපත් ආකාරයෙන් ධනය උපයා ගන්නට ඕන. කොහොමද? බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා. මේ කිසිම කූට උපක්‍රමයකින් තොරව ධනය උපයන්න ඕන දෑති මහන්සියෙන් හරි හම්බ කරගත්ත දෙයක්. දහඩිය මුගුරු වගුරු වල ධනයක් උපයා ගන්නට ඕන. ඒක තමයි භෝග සුඛය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අත්ති සුඛය කියලා කිව්වෙත් ඒක. අපි ඒ තුලින් මුදලක් ලබනවා නම් ඒ සැපදායක මුදලක්. හොරකම් කරලා, වංචා කරලා, අල්ලස් අරගෙන කූට ක්‍රම පාවිච්චි කරලා ලබාගත්තු මුදලක් නෙවෙයි. ධනයක් නෙවෙයි. භෝග සම්පත්තියක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, කෙනෙක් රවට්ටලා වංචා කරලා ලබාගත් ධනයකුත් නෙවෙයි. අන්න ඒ ධනයට කියනවා ධාර්මික ධනයක් කියලා.
ඔබ කොතෙකුත් අහලා ඇති දන් පූජා කරන අවස්ථාවන් වලදී සඳහන් කරන්නේ ධාර්මික ධනයක් යොදවලා තමයි දාන වස්තුවක් සම්පාදනය කරන්න ඕන. ඒ ධාර්මිකව උපයා ගන්න මුදල වියපැහැදන් කරලා සකස් කරගන්න දාණයට තමයි ධාර්මික දානය කියලා කියන්නේ. පිරිසිදු දානය කියලත් කියනවා. ඉතින් මේ ධනය මේ ආකාරයෙන් උපයා ගත්තාම ඒ උපයාගත් ධනය කොහොමද අපි භාවිත කරන්නේ ප්‍රයෝජනය ලබන්නේ කියන එකත් බුදුහාමුදුරුවෝ අපට පෙන්වා වදාලා. අන්න ඒ උපයාගත් ධනය භෝග සම්පත්තිය කොහොමද ප්‍රයෝජනයට ගන්නේ කියන කාරණාව තමයි අද දේශනාවේ මාතෘකාව බවට පත් වුනේ. භෝගයන් උපයාගෙන ධනයන් උපයාගෙන ඒවා ප්‍රයෝජනයට ගන්න ආකාර පහක් පිළිබඳව මේ දේශනාවේදී සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ වැඩ ඉන්නකොට තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. මේ දේශනාව දේශනා කරන්නේ අනේපිඩු සිටුතුමාටමයි. අනේපිඩු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ආපු වෙලාවක බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගත් මේ අනේපිඩු සිටුතුමන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පංචමේ ගහපති භෝගානං ආදියා. ගෘහපතිය භෝග සම්පත් වලින් ගත යුතු ප්‍රයෝජන පහක් තියෙනවා. අනේපිඩු සිටුතුමා ධාර්මිකව උපයා සපයා ගත්ත ධනයක් පවත්වාගෙන ගිය කෙනෙක්. ඒ තුල දන් දුන්නා, නොඑක ආකාරයේ යහපත් දේවල් සිද්ධ කළා. එතුමාට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ගෘහපතිය සිටුතුමනි පස්සාකාරයකින් භෝගයන්ගේ ප්‍රයෝජනය ලබා ගත යුතුයි. දැන් ඔබ කල්පනා කරනවා ඇති මොනවද මේ ප්‍රයෝජන? කතමේ පංච කවර පහක්ද? ඉද ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදි ගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි අත්තානං සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති මාතා පිතරෝ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති පුත්ත දාර දාස කම්ම කාර පෝරිසේ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති අයං පඨමෝ භෝගානං ආදියෝ. බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණාව සඳහන් කරනවා උපයාගත් ධනය වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියලා. පළවෙනියෙන්ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා නැගී සිටි වීරියෙන් යුතුව බාහුබල සවියෙන් යුතුව දහඩිය වගුරුවමින්
ධාර්මිකව උපයාගත් භෝග සම්පත් වලින් තමාත් සුවපත් කරවයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහරණය කරයි. මව්පියනුත් සුවපත් කරයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහරණය කරයි. අඹදරුවන්, දාසකම්කරුවන්, පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහරණය කරයි. මෙය භෝග සම්පත් වලින් ගනු ලබන පළවෙනි ප්‍රයෝජනය. පළවෙනියෙන්ම බුදුහාමුදුරුවෝ සඳහන් කරන්න කාරණාව වියග්ගපච්ච සූත්‍රයට අනුව ගලපලා බැලුවොත් ඒකේන භෝගේ බුඤ්ජේය. මෙතන තියෙන්නේ අනුභව කිරීම පළවෙනි කොටස. ඔබ උපයන ධනය තුල පළවෙනි කොටස වෙන් වෙන්නේ අනුභවය සඳහා. නැත්තම් පරිහරණය සඳහා. ඔබට විතරක් නෙවෙයි, ඔබට, ඔබේ දෙමව්පියන්ට, අමුදරුවන්ට, ඒ වගේම දාස කම්කරුවන්ට, හැම කෙනෙකුටම තම තමන්ගේ ජීවිතයේ පරිහරණය සඳහා උපයා ගන්න ධනය අපි වෙන් කරන්න ඕන. තමන් විතරක් නෙවෙයි, සබෝත් ජීවිත ළඟා කර ගන්න ඕන. තමන්ගේ දෙමව්පියන්, ඒ වගේම අමුදරුවන්, දාස කම්කරුවන්, මේ හැම කෙනෙකුටම අපි උපයන ධනය පළමු කොටස වෙන් කරන්න ඕන. දැන් ඔබ කල්පනා කරાવી එහෙම ධනයක් වෙන් කරන්න අපිට කොහෙන්ද ලැබෙන්නේ? ඔබට ලැබෙන සුළු මුදල හෝ ඒ වෙනුවෙන් යොදවන්න අවශ්‍ය කරනවා. එක කොටසක් ඔබ ධනය පරිහරණය කරන්නේ ඔබේ සමීප ඉන්න අයගේ සුවපත් ජීවිතේ සඳහා. බලන්න, බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි කාරණාව තුලින්ම මතු කරලා තියෙන්නේ සමාජයේ යහ පැවැත්මට මේ උපකාර වෙනවා. නිවසක තාත්තා ධනය උපයනවා නම් ඒ ධනය තමයි මුළු පවුලම ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ අම්මා තාත්තා ජීවත් කරවන්නෙත් ඒ ධනයෙන්. ඒ විතරක් නෙවෙයි, තමන් යටතේ සේවය කරන දාස කම්කරුවන්, ඒ අයගේ ජීවිත සුවපත් කරන්නත් මේ ධනය යොදවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අනේ පිටිසිටුතුමාට සඳහන් කරනවා පළවෙනි අවස්ථාව භෝගයන්ගේ ප්‍රයෝජනය ලබන්න ඕන මෙන්න මේ ආකාරයෙන්. දෙවනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුනච පරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලත්තේහි මිත්තා මච්චේ සුකේති පීනේති සම්මා සුඛං පරිහරති අයං ဒ ුතියෝ භෝගානං ආදියෝ. දෙවෙනි කාරණා විදිහට පෙන්නනවා මේ විදියට ආර්ය ශ්‍රාවකයා නැගී සිටි වීරියෙන් යුක්තව, බාහු බලයෙන් යුක්තව, දහඩිය වගුරුවමින් ධාර්මිකව උපයාගත් භෝග සම්පත් වලින් යහළු මිත්‍රාදීන් සුවපත් කරයි, පිනවයි, නිවැරදි සැපයක් පරිහරණය කරයි.
දෙවනු කාරණා වෙන් කරන්න ඕනේ අපි යහළු මිත්‍රයන් වෙනුවෙන්. ඉතින් අපිට ධනය ලැබුණට පස්සේ අපේ යහළු මිත්‍රයන් ඈත් කරන්න හැකියාවක් නැහැ. ඒ යහළු මිත්‍රයන්ගේ ජීවිතවලටත් සුවපත් භාවය ඇති කරන්න අපේ ධනය යොදවන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි මේ දෙවනි පරිහරණය කිරීම තුළ පෙන්වා දෙන්නේ. තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුනච පරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිගතේහි භෝගේහි බාහා බල පරිචිතේ සේදා වක්ඛිත්තේ ධම්මිකේහි ධම්මලද්දේහි යාතා හොන්ති ආපදා අග්ගිතෝ වා උදකතෝ වා රාජතෝ වා චෝරතෝ වා අප්පියතෝ වා දායාදතෝ තථා රූපාසු ආපදාසු භෝගේහි පරියෝධාය වත්තති සෙය්‍යතේදං අත්තානං කරෝති අයං තතියෝ භෝගානං ආදිවෝ. නැවතද කියනවා ගෘහපතිය ආර්ය ශ්‍රාවක තෙමි නැගී සිටි වීරියෙන් යුතුව බාහු බලයෙන් දහඩිය මුගුරු වගුරුවමින් ධාර්මිකව උපයාගත් භෝග සම්පත් වලින් යම් යම් ආපදාවෝ පැමිණි කල්හි ඒ ආපදාවන් මොනවද? ගින්න, ජලය, එවැගේම රජයෙන් සොරුන්ගෙන් තමා අකමැති අයට අයිතිවීමෙන් එබඳු ආපදාවන් ඇති වුණ වෙලාවන් වලදී ලබා ගැනීම සඳහා භෝග සම්පත්තීන් අපි පරිහරණය කළ යුතුව පවතිනවා. මේක වෙන විදියකින් කියනවා නම් අපේ උපයාගත් ධනය යම් කිසි ප්‍රමාණයක් තැම්පතු විදිහට පවත්වාගත යුතුයි. මොකටද? අපේ ජීවිතවල එන ආපදා අවස්ථාවන් වලදී ලබා ගැනීම පිණිස. ආපදාසු භවිස්සති. ආපදාවක් වුණොතින් විය හැකිව පවතිනවා. ඒ නිසා ඒ වෙනුවෙනුත් කටයුතු කරන්න ඕන. ඒක තමයි ඔබේ ධනය යොදවන තුන්වෙනි ප්‍රයෝජනය. හතරවෙනි එක කියනවා පුනච පරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි පංච බලී කත්තා හෝති. ඥාති බලින්, අතිථි බලින්, පුබ්බපේත බලින්, රාජ බලින්, දේවතා බලින් අයං චතුත්තෝ භෝගානං ආදියෝ. පෙරසේම සඳහන් කරනවා ධාර්මික උපයාගත් ධනය ඊළඟට යොදවන්න ඕන සත්කාරයන් සඳහා. අපි මොනවද සත්කාර වශයෙන් කරන්න ඕන? සත්කාරයක් කරනවා කියලා කියන්නේ එය බොහොම පිරිසිදු චේතනාවෙන් කළ යුතු දෙයක්. මේ සත්කාරය 5 ආකාරයකින් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි
ඥාති බලි. ඥාති බලි කියලා කියන්නේ ඥාතීන්ට කරන සත්කාරය. තමන්ගේ ඥාතීන් වෙනුවෙන් යම් යම් දේවල් සිදු කළ හැකිව පවතිනවා. සියල්ලම බැරි වුණාට හැකියාවක් පවතින ආකාරයකින් ඒ ඥාතීන් වෙනුවෙන් කරන සත්කාරයන් කළ යුතුව පවතිනවා. තම තමන්ගේ ඥාතීන් ඒ අයගේ ජීවිත තුලින් බලාපොරොත්තු වෙනවා සත්කාරයක් ලැබෙයි කියලා. ඒ සත්කාරය සිද්ධ කිරීම ඥාති බලින්. අතිථි බලින්. අතිථි කියලා කියන්නේ ආගන්තුක සත්කාරය. විශේෂයෙන්ම ආගන්තුකව පැමිණෙන කෙනෙක් වෙනුවෙන් සත්කාර කරන්නත් අපේ ධනය යොදවන්නට ඕන. ඒ තුල තමයි අපේ මානසික ගුණාංගයන් වර්ධනය වෙන්නේ. නිසා අතිථි බලි කියලා කිව්වේ ආගන්තුක සත්කාරය. පුබ්බපේත බලි. මියගිය අය වෙනුවෙන් කරන සත්කාරය. ඒකත් ඔබට කළ යුතු දෙයක් විදිහටයි පෙන්වා දෙන්නේ. ඥාතීන් මිය ගියාට පසුව ඒ මියගිය ඥාතීන් වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න ඥාතීන් සත්කාර කළ යුතුව පවතිනවා. ඒ සත්කාර කරන්න භෞතිකව බෑ. පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම තමයි කළ හැකිව පවතින. ඊළඟට කියන ඔන්න මේ දවස්වල නිතරම කතා කරන කාරණාවක්. ඒ තමයි රාජ බලෙන්. රජයට කරන සත්කාර. රටවැසියන් විදිහට අපි රජයට කරන සත්කාරය තමයි ඍජු හෝ වක්‍ර හෝ බදු ගෙවීම. එහෙනම් බදු ගෙවීම කියන එක කළ යුතු දෙයක්. වර්තමානයේ බදු ගැන නොයෙක් කතා තියෙන සමාජය තුල. අවුරුදු 18ට වඩා වැඩි හැම කෙනෙක්ම බදු අංකයක් තිබිය යුතුයි කියලා සඳහන් කරනවා. එහෙම නොවුනොත් දඩ ගහනවා කියලා සඳහන් කරනවා. රජය වෙනුවෙන් රටවැසියා සත්කාර කළ යුතුයි. තමන්ගේ ධනය, උපයන ධනය ඒ වෙනුවෙන් යොදවාගත යුතුයි කියන එකයි ඒ තුලින් පැහැදිලි වෙන්නේ. ඒ වගේම තමයි දේවතා බලය. දෙවියන් වෙනුවෙන් කරන සත්කාර. ඒවත් අපි කළ යුතුව පවතිනවා. දැන් මෙතන දෙවියන් වෙනුවෙන් පමණක් නෙවෙයි, ඔබ විශ්වාස කරන ආගම දහම වෙනුවෙන් කරන සත්කාරය. ඒ වෙනුවෙනුත් අපි ධනය යොදවන්නට ඕන. මේ ආකාරයෙන් සත්කාරයන් සිද්ධ කිරීම සඳහා ධනයක් වෙන් කරන්න ඕන. ඔබ උපයාගත් ධනයෙන් මේ සත්කාර කිරීම කළ යුතුව පවතින. කෙනෙකුට ධනයක් උපයාගෙන ඒ ධනය නිකම්ම පරිහරණය කරන්න බෑ.
කළ යුතු සත්කාර ටික කරන්න ඕන. ඥාතීන් වෙනුවෙන්, ආගන්තුකයන් වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන්, රජය වෙනුවෙන් බදු ගෙවීම් කරන්න ඕන. ඒ වගේම ආගම දහම වෙනුවෙන් දේවතා බලි සිද්ධ කරන්න ඕන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පස්වෙනි කාරණාව අවසාන කාරණාව විදිහට පුනච පරම් ගහපති අරිය ශාවක උට්ටාන විරියාදිගතේහි භෝගේහි බාහබ්බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි යේතේ සමන බ්‍රාහ්මනා පදප්පමාදා පටිවිරතා කන්ති සෝරච්චේ නිවිට්ටා ඒකමන්තානං දමින්ති ඒකමන්තානං සමින්ති ඒකමන්තානං පරිනිබ්බාපෙන්ති තථා රූපේසු සමන බ්‍රාහ්මණේසු උද්දංගිකං දක්ඛිනං පතිට්ඨාපේති සෝවග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං අයං පංචමෝ භෝගානං ආදියෝ. පස්වෙනි කාරණාව සඳහන් කරනවා පෙර සඳහන් කරපු විදියටම භෝග සම්පත්තීන් ළඟා කරගත්ත කෙනා ඒ ධනය යොදවන්නට ඕන තවත් ආකාරයක් ගැන පැහැදිලි කරනවා. දානාදී පින්කම් කිරීම සඳහා ඒ ධනය යොදවන්නට ඕන කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. යම් කෙසේ සමන බ්‍රාහ්මණයෝ ඉන්නවනම් මද ප්‍රමාදයෙන් බැහැරව ඉවසීමෙන් කීකරුකමින් යුතුව කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් ඔවුන් තම තමාව දමනය කරගෙන කටයුතු කරනවා නම් තමාව සංසිඳුවාගෙන කටයුතු කරනවා නම් කෙනෙක් තමා තුළම නිවීමට පත්වීම ඇති කරගෙන ඉන්නවා නම් ඒ වගේ සමන බ්‍රාහ්මණයන් වෙනුවෙන් ස්වර්ග නැත්තං දිව්‍ය ලෝක උප්පත්තීන් සලසාගෙන හෝ සැප විපාක සලසාගෙන හෝ දන් පැන් පූජා කරනවා නම් ඒ තමයි භෝග සම්පත්තිය යොදවන මේ දේශනාවට අනුව අවසාන ප්‍රයෝජනය. දන්පැන් පූජා කිරීම සඳහා සමන බ්‍රාහ්මණයන් උදෙසා දන්පැන් පූජා කිරීම සඳහාත් මේ ධනය යොදවන්නට ඕන කියලා සඳහන් කරනවා. දැන් මේ පස් ආකාරය දිහාම බැලුවාම පින්වත්නි අපේ ජීවිතයට මෙලෝ වශයෙන් යහපත උදා කරන ධනය යෙදවීමේ අවස්ථාවන් පහක් පිළිබඳව තමයි මේ දේශනාවේදී සඳහන් කරන්නේ. මේ එකක් හරි පැහැර හැරියොත් ඔබට ඔබේ මෙලව ජීවිතය සුවසේ ගත කරන්න පුළුවන්කමක් නැහැ. මේ ධනෙ යොදවන්නෙම සුවසේ ජීවිත ගත කරන්න. ඒ වෙනුවෙන් ඔබ කළ යුතු යුතුයකම් විදියට සලකාගෙන කටයුතු කළත් ගැටලුවක් නැහැ. මේ විදියට ඔබ ධනය
යොදවන්නට ඕන කියන කල්පනාව ඇති කරගන්න ඕන. මේ වර්ෂයේ ආරම්භයේම ඔබ මේ ටික ගැන කල්පනා කරලා කටයුතු කළොත් ඔබට මේ ජීවිතේ ගත කරන ජීවිතය සුවසේ ගත කරන්න පුළුවන්කම තියෙනවා. ධනය ඉපයීමම විතරක් නෙවෙයි අපි කල යුතුව පවතින. ඒවා වියදම් කරනකොට වියදම් කළ යුතු පිළිවෙල කළ යුතු ආකාරය පිළිබඳවයි අද දේශනාවේදී අපි මතු කරන්න උත්සාහ කළේ. දැන් වර්තමානයේ කතා වෙන දෙයක් තමයි බදු ගෙවීම කියන කාරණාව. ඒක මේකට අදාළයි. බදු ගෙවන්න කෙනෙකුට හැකියාවක් තියෙන්න ඕනේ. බදු ගෙවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුලදී සඳහන් වෙන්නේ එය ඔබ කළ යුතු කාර්යයක් විදියට. දැන් මෙතෙන්දී සඳහන් වෙනවා රාජ බලි විදියට. ඒ වගේම තමයි ඔබ ධනය උපයනවා නම් ඒ ධනයෙන් කොටසක් බදු වශයෙන් ගෙවීමට බැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් රජය ඔබට යම්කිසි සේවාවන් ලබා දෙනවා. ඒව ලබා දෙනවා නම් තමයි යහපත්. බදු අය කරගන්නවා වගේම බදු වලින් උපයන ඒ ධනය මහජනතාව වෙනුවෙන් යෙදෙන්නත් ඕනේ. පොදු සේවාවන් ඉදිරියට පවත්වාගෙන යන්නේ ඒ වගේ. වර්තමානයේ පොදු සේවාවන් පාඩු ලබන කියන පදනම යටතේ බොහෝ දේවල් පුද්ගලිකකරණය කිරීම කියන තත්වයට පත් වෙලා තියෙනවා. ඇතැම් අය මේක හොඳයි කියලා දකිනවා. ඇතැම් අය මේක වරදක් කියලා දකින අයත් ඉන්නවා. පින්වත්නි, එක කාලයක හිටියා මහා විජිතාවි කියලා රජ කෙනෙක්. මේ රජතුමා එක වෙලාවකදී කල්පනා කරනවා මම මහා සම්පත්තියක් රැස් කරගත්ත කෙනෙක්. මම ඒ සියල්ලට අධිපති අයිතිකාරයෙක් වෙනවා. මේ නිසා මේවා දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට මහා යාගයක් පවත්වන්න ඕන කියලා කල්පනා කරනවා. මෙහෙම හිතලා මේ මහා විජිතාවි කියන රජතුමා තමන්ගේ පුරෝහිතයක් ඇඳවලා තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා මේ පුරෝහිත බමුණගෙන් රජතුමා බලාපොරොත්තු වෙන උපදෙස් ටිකක් ලැබෙයි මේ වැඩේ කරගෙන යන්න කියලා. ඒ වෙලාවේදී මේ බුද්ධිමත් පුරෝහිතතුමා රජතුමාට වැරදි උපදෙස් දෙන්නේ නැහැ. දැන් අද කාලේ නම් රජතුමා විසින් ඉදිරිපත් කරන අදහසට එකග වීම තමයි බොහෝ වෙලාවට උපදේශකවරු කරන්නේ. ආයතනවලත් එහෙමයි, රට තුලත් එහෙමයි. දුර්වලතාවයන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මේ පුරෝහිතතුමා එහෙම කරපු කෙනෙක් නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීපු කෙනෙක්. පුරෝහිතතුමා සඳහන් කරනවා රජතුමනි, ඔබේ රටේ බොහෝ උවදුරු තියෙනවා. උපද්‍රව තියෙනවා.
ඒ නිසා අනාරක්ෂිතයි. ඒ වගේම ගම් නියම්ගම් හොරුන් විසින් පැහැර ගන්නවා. මෙබඳු උවදුරු තියෙන කාලයක ඔබතුමා මේ මොනවද කරන්න යන්නේ? ඔබතුමා මොකද්ද කරන්නේ? ඒ රජතුමත් මෙච්චර මේ අමාරුකම් අපහසුකම් හොරුන්ගේ පීඩාවන් වලට ලක් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් බදු අය කරගන්නවා. ඒක කිසිසේත්ම සුදුසු නෑ කියලා මේ පුරෝහිතතුමා සඳහන් කරනවා. ඒ බදු අය කර ගැනීමේදී ඒවා නොදෙන අයට දඬුවම් දෙන්න, වදබන්ධනයන්ට ලක් කරන්න, හිංසා කරන්න, ඔවුන්ට දඩ ගහන්න යනවනම්, රටින් පිටුවහල් කරන්න යනවනම් ඔබතුමා හිතනවද ඔබේ ජනතාව ආරක්ෂිතයි කියලා? ඔබට විශ්වාස කරන්න පුළුවන්ද ඔබේ රාජ්‍ය සුරක්ෂිතයි කියලා? ඒ තුලින් ආර්ථික දියුණුවක් ලබන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්ද කියලා අහනවා. මේ පුරෝහිතතුමා නිවැරදි උපදෙස් ටිකක් ලබා දෙනවා. ඒ උපදෙස් තමයි මෙහෙම මිනිස්සු පීඩාවට පත් කරලා නම් ඔබට ධනයක් පවත්වාගෙන යන්නත් බෑ. රාජ භාණ්ඩාගාරය පවත්වාගෙන යන්නත් බෑ. ආර්ථික සමෘද්ධියක් ඇති කරන්නත් බෑ. රටට ආරක්ෂාවක් ලබා දෙන්නත් බෑ. ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? දඬුවම් ලබා දෙන එක නෙවෙයි. ඒ අයට බාධාවන් පමුණුවන එක නෙවෙයි. ඔබ කරන්න ඕනේ උවදුරු සහ මුලින්ම වළක්වන ක්‍රමවේදයකට ඔබ යන්න ඕනේ. ඒ ක්‍රමවේදය මේ පුරෝහිතතුමා සඳහන් කරනවා. පළවෙනි එක තමයි රජතුමා විසින් ධාර්මිකව රැකී ආරක්ෂා කරන අයට, ගොවිතැන්පත් කරන අයට අවශ්‍ය කරන ප්‍රාග් ධනය ලබා දිය යුතුයි. ගොවිතැන් කරන අයට නම් ඒ ගොවි කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා දිය යුතුයි. බිත්තර වී ගොවි උපකරණ ලබා දිය යුතුයි. රටේ ගව සම්පත ආරක්ෂා කර දිය යුතුයි. ඒ වගේම බත් වැටුප් සපයා දිය යුතුයි. ඒ අය කරන වෘත්තියට අනුව වැටුප් ලබා දිය යුතුයි. මේ ආකාරයෙන් ප්‍රාග් ධනයක් ලබා දීම රජතුමා විසින් කළ යුතුව පවතිනවා. ව්‍යාපාර ආදිය කරන අයට ඒ ව්‍යාපාර සඳහා සුදුසු මූල්‍ය පහසුකම් ලබා දිය යුතුයි. ඒක රාජ්‍යයක් විසින් කළ යුතු දෙයක්. ඒ වගේම රාජ්‍ය සේවකයන් ආදී සේවකයන්ට නැත්නම් ඒ රාජ්‍ය තුල ශ්‍රමය ලබා දෙන අයට වැටුප්, ආහාර, දීමනා ඒව ලබා දිය යුතුයි. ඒ වගේම රටේ රටවැසියාව සතුටින් තැබිය යුතුයි. ඕනෑම වෘත්තියක නිරලයන කෙනෙකුට එය සතුටින් සිදු කිරීම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළ යුතුයි. එහෙම කරනකොට නිසි පරිදි තම තමන්ගේ කාර්යයන් ඉෂ්ට සිද්ධ වෙනවා.
ඒ වගේම රාජ්‍ය ආදායම වර්ධනය වෙනවා. රටේ උපද්‍රව තත්වයන් නතර වෙනවා. මේ වෙනකොට මිනිස්සු තමන්ගේ කාර්ය හරියට ඉෂ්ට කරනකොට රටට අවශ්‍ය කරන ධනය ලැබෙනවා. ඒ සියල්ල ලබන්න පුළුවන්කම තියෙන්නේ රජතුමා විසින් දස්සු කියල සමුග්ඝාතය කිරීම තුළ. ඒ කිව්වේ මිනිස්සුන්ට සොරකම් කිරීමට තියෙන ඉඩකඩ වළක්වාලීම රජතුමා විසින් කළ යුතුයි කියන කාරණාව තමයි දස්සු කියල සමුග්ඝාත කියලා කියන්නේ. එහෙම වෙන්නේ දිළිඳු භාවයත් එක්ක. දැන් මේ පුරෝහිතතුමා මේ විදිහට උපදෙස් දෙනවා. මේ කාරණාව සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙර සිදුවුණ සිදුවීමක් විදියට. ඒ කාරණාව ඒ විදිහටම මතු කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර මේ වගේ රජ කෙනෙක් හිටිය. මේ රජතුමා ධනයෙන් බලයෙන් මුලා වෙලා හිටපු කෙනෙක්. ඒවා දිගටම පවත්වාගෙන යෑම සඳහා යාගයක් කරන්න ගිය. ඒ යාගය කරන්න ගිය වෙලාවේදී මෙන්න මේ පුරෝහිතතුමා මේ ආකාරයෙන් උපදෙස් ලබා දීලා රජතුමාව නිවැරදි මාර්ගයට යොමු කරගත්තා කියන එකයි එයින් සඳහන් වෙන්නේ. පින්වත්නි, මේ සිදුවීමත් එක්ක අපිට පේනවා වර්තමානයේ තියෙන ප්‍රශ්නයට හේතුවත් ඒ වගේම ඒ ප්‍රශ්නය මොකද්ද කියන එකත් ඒ වගේම ප්‍රශ්නයට උත්තරය මොකක්ද කියන එකත් ඒ තුලම පැහැදිලි වෙනවා. මිනිස්සු දිළිඳු බවට පත්වෙන තත්වයට පත්වෙනවා නම් ඒකට පුද්ගලිකව ඒ මිනිසුන්ට වග කියන්න සිද්ධ වෙනවා වගේම රටේ පාලකයන්ටත් ඒ වගකීමෙන් බැහැර වෙන්න බෑ කියන එක ඒ තුල සඳහන් වෙනවා. එහෙම දිලින්දම් බවට පත් වුණාට පස්සේ හොරකම වංචාව වැඩි වෙනවා. ඒ තුල වෙන්නේ රටේ ධනය හානි වීම. නැත්නම් ඒ ධනය හීන වීම. රටේ තියෙන සම්පත් අඩුවීම. ඒ තුල රටක ආර්ථික දියුණුව නෙවෙයි සිද්ධ වෙන්නේ ආර්ථික පරිහානිය. එහෙම පරිසරයක් තුලදී බදු අය කර ගැනීම වෙනුවෙන් පමණක් අවධානය යොමු කරනවා නම් යම්කිසි රජ කෙනෙක් ඒක සුදුසු නෑ කියලා ඒ පුරෝහිතතුමා එදා සඳහන් කළා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අද ඔබ ශ්‍රවණීය කළේ ඔබේ ධනය පරිහරණය කළ යුතු ආකාර පහක් පිළිබඳ. ඒ තුල ඔබ අනිවාර්යෙන් බදු ගෙවීමද කළ යුතුව පවතිනවා. බදු ගෙවන්නට සාධාරණ පරිසරයක් තියෙන්න ඕන කියන කාරණාවත් කූටදන්ත සූත්‍රයේ ඇසුරෙනුත් කරුණු අපි සාකච්ඡා කරන්නට යෙදුණා, කියලා දෙන්නට යෙදුණා. ඉතින් මේ අද දවසේ ඔබ ඔබේ ධනය පරිහරණය කළ යුතු ආකාරය නිවැරදිව වටහාගෙන
ඒ අනුව කටයුතු කළොත් ඔබට මෙලොව ජීවිතයේ සුවසේ ගත කරන්න පුළුවන්. පරලොව ජීවිතයේ සුවසේ ගත කරන්න ඒ තුල හැකියාව ලැබෙනවා. ඔබ වංචනිකයෙක් නෙවෙයි. ඔබ බොරුකාරයෙක් නෙවෙයි. ඔබ මුලා කරන කෙනෙක් නෙවෙයි. වැරදි කරන කෙනෙක් නෙවෙයි. නිසියාකාරයෙන් ධනෙ උපයාගත්ත කෙනෙක්. ඒ ධනය නිසියාකාරයෙන් වියදම් කරන කෙනෙක්. ඒ තුල ඔබේ ධාර්මික භාවය තමයි පවතින්නේ. ඒ ධාර්මික භාවය තුල ජීවිත පැවැත්වීම මෙලව පරලොව දෙලොව සැනසෙල්ලට උපකාර වෙනවා. ඒ සඳහා ඔබට මේ දේශනා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා පින් සිද්ධ කරගන්න යෙදුණා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා. දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප හැම කෙනෙකුටම ආශිර්වාද කරත්වා. රැකවරණය සලසා දෙත්වා. දෙවියෝ පැතූ බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමු. මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මියගිය ඥාතීන්ට මේ පින් උපකාර වේවා. ඔබ නමින් අප නමින් රට නමින් ජාතිය නමින් මියගිය හැම කෙනෙකුටම මේ පින් උපකාර වේවා. ඒ ඇත්තෝ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කර ලක්වැසි ලෝවැසි හැම කෙනෙකුටමත් VFM කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාරෝග්‍ය ආදී සප සම්පත් අභිවෘද්ධිමත් වේවා. කායික සුවය ලැබේවා. මානසික සුවය ලැබේවා. මෙලොව සුවපත් වේවා. පරලොව සුවපත් වේවා. දෙලොව සුවපත්ව කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අවසාන වශයෙන් අපි අපගේ දෙමෝපියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේතරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතෝ පියා සිහි කරනවා
පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනි සැනසේවා කියා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා පියෙන් පෙළෙන සත් පිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත්